හොඳයි එහෙනම් අයිබෝන් සියලු දෙනාටම අදත් අපි පන්තිය පටන් ගමු. එතකොට මේ අපිට පෞද්ගලික සතියේම අපි ඔන්ලයින් පන්තියක් කරේ නෑ. ඊයේ ඉරිදා අපේ ප්‍රැක්ටිකල් පන්තිය තිබුණා මග්ගුණ තාක්ෂණ පාසලේ. ඒකට සහභාගී වුණා කීප දෙනෙක්. එතකොට අනිත් අය අපි ඊළඟ දිනයටත් ආරාධනා කරනවා පුළුවන් නම් එන්න කියලා. අපි අද පාඩම කරගෙන යමු. මේ සතියේ අපි පාඩම් කීපයක් කරනවා. ඒකට ගිය සතියේ විවිධ වැඩ තිබුණානේ හැමෝටම නේද? ඒක නිසා ගිය සතියේ මැද පන්තියක් තිබුණ නැති වුණාට මේ සතියේ අපි ඕගලන්ට පන්ති කීපයක් මැදත් ආයෙම කරනවා right. එතකොට පාඩම තියෙන්නේ ඉලෙක්ට්‍රිකල් මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා. ඒතකොට මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල අද කතා කරන්නේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙමින් හිටපු කොටසක් නෙමෙයි. ඒක මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට් වල එන මේ සිද්ධාන්ත පැත්තක් තමයි අද අපි කතා කරන්නේ. ප්‍රැක්ටිකල් පැත්තක් නෙමෙයි. මේ කොටස අද පාඩම ටිකක් විශේෂ එකක්. ඒක තියෙන සංකේත වර්ග ගැන කතා කරන්නේ. එතකොට මේ පාඩම ඉවර වෙනකොට ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනි මේකේ මේ මල්ටිමීටර් වලට වැඩිය මේ මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන පස්සේ අපිට එකපාරටම මතක් වෙන්නේ මල්ටිමීටරේනේ. නමුත් මල්ටිමීටරේට නැතුව දැන් අපි ඉන්ඩස්ට්‍රි එකේ දැක්කොත් කර්මාන්ත ශාලාවේ තියෙන පැනල් බෝඩ් වල තියෙනවනේ ඇමීටර්, වෝල්ට් මීටර්, නේද සංඛ්‍යාතේ මයින මීටර්, ඒ වගේ මිනුම් උපකරණ තමයි ඒ ඔක්කොම. අන්න ඒ පැත්තට තමයි අද පාඩම ටිකක් අපේ බර වෙන්නේ. ඒකට මේක කියනවා identifications of instrument from the data given in the diagram. මිනුම් උපකරණයක මුහුණතේ තියෙන මේ සංකේත හඳුනා ගන්න තමයි අද පාඩමේ පුළුවන් වෙන්නේ. ඒතර විදුලි කාර්මික ශාස්ත්‍රයේ ඉන්න විදුලි කාර්මික මහතුන්ට ඉතා වැදගත් පාඩමක් තමයි මේ කොටස. ඒ හුඟක් කාර්මික මහතුන් මේ අමතක කරලා තියෙන කොටසක් මේක. ඒක අද මතක් වෙයි. එතකොට මේ පාඩම අවසානයේ ඔයගලන්ට මොනවද පුළුවන් වෙන්න ඕනේ කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. At the end of this lesson you shall be able to ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනි identify the instrument for the quantity to be measured. මිනුම් උපකරණයක මොනවද මනින්නේ කියලා ඩයල් එක බලලා අඳුන ගන්න. Identify the instrument range. ඒවා තියෙන පරාසයන් තෝරගන්න සහ ඒවා අඳුන ගන්න පුළුවන් වෙනවා. Identify කියලා කියන්නේ හඳුන ගන්න පුළුවන් වෙනවා. Identify the test voltage and using positions. ඒවා මම කතා කරනකොට කියලා දෙන්න මාතෘකාව ඔස්සේ කතා කරනවා. එතකොට identify the accuracy of the instruments. ඊට අමතරව තවත් කොටස් මේකේ තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් මේ ටික තමයි සඳහන් කරලා තියෙන්නේ. So making identification of the instrument for any particular measurements is very important. By wrong identification, not only the instrument may be damaged, but also we may not get the result that we want. සරල අදහසක් ඔයගලන්ට සිංහලෙන් පැහැදිලි කිරීමක් කරනකොට මේමයි කියන්නේ. එතකොට දැන් මිනුම් උපකරණයක් අපි තෝරගන්නකොට මේ මිනුම් උපකරණය මනින්න පුළුවන් මිනුම් උපකරණය මොනවද කියලා දැනගන්න ඕනේ. මොන වගේ පරාසයන්ද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. සරල ධාරාවක්ද ප්‍රත්‍යාවර්ත ධාරාවක්ද මනින්න පුළුවන්. වෝල්ටීයතාවයක්ද ධාරාවක්ද සංඛ්‍යාතයක්ද වේගයක්ද නැත්නම් වෙන මොන හරි දෙයක්ද කියලා මිනුම් උපකරණය සවිකරන්න ඉස්සෙල්ලා අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ. එහෙම නැත්තම් කියන්නේ මීටරයට ඩැමේජ් වෙන්නත් පුළුවන්. නේද? එතකොට හඳුන ගන්න නැතුව නම් පස්සේ අපිට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. උපාංගයට හානි වෙන්නත් පුළුවන්. එහෙනම් අන්න ඒවා අඩු කරගෙන කරන්න තමයි මේ හදන්නේ. එතකොට යම් විශේෂිත මිනුමක් සඳහා මේ වැදගත් වෙනවා. මේ ඉංග්‍රීසියෙන් කියපු එකයි සිංහලෙන් මම දාලා.
ඒතර වැරදි ලෙස හඳුනා ගැනීම උපකරණයට හානියක් වෙනවා වගේම මේ අපගේ මේ ප්‍රතිඵලය මෙතන ඉංග්‍රීසියෙන් කියන ප්‍රතිඵලයට අපට නොලැබෙනු ඇත. එතකොට මේ දෙවෙනි කියන්නේ the instruments should be identifiable for the quantity to be measured. මොනවද මනින්න ඕනි කියලා මේකේ අඳුන ගන්න පුළුවන්. The range stability for the particular type of supply etc. by carefully going through the data available in the dial. ඉතාලත් පරිස්සමෙන් dial එකේ තියෙන data කියවන්න කියලා තමයි කියන්නේ. එතකොට මේක තමයි සිංහලෙන් අපි දාලා තියෙන මැනිය යුතු ප්‍රමාණය පරාසය අංශු වර්ගය නෙමෙයි. හරි. සැපයීම සඳහා යෝග්‍යතාවය සඳහා උපකරණ හඳුනාගත යුතුයි. ඩයල් එකේදී දත්ත ප්‍රවේශයෙන් බැලීමෙන්. හරි. දැන් මේ ඩයල් එකක් තියෙනවානේ. දැන් මේක මිනුම් උපකරණයක්. මේක ඕගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. නේද? ඔයගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රි එකේ කර්මාන්තශාලාවේ පැනල් බෝඩ් එක ඒ ප්‍රදේශයේ ගන්න ධාරා මනින් තියෙන ඇමීටරයක් තමයි සවි කළා තියෙන්නේ. එතකොට මේ ඒ අකුර ඇවිල්ලා අපි අඳුරනවා නම් අපි දන්නවා ඒ අකුර ගහලා තියෙන ඇමීටරයක් කියලා. ඒතර ඒ වගේම මේ තැන V අකුර ගහලා තිබ්බොත් ඒක වෝල්ට් මීටරයක්. Z කියලා ගහලා තිබ්බොත් ඒක සංඛ්‍යාතයෙන් මනින මීටරයක් හර්ට්ස් මීටරයක්. ඉතින් ඔන්න ඔය වගේ දැන් ඒක අඳුනා ගැනීමත් ඉතාල දෙකක්. නැත්නම් ඒ අකුරෙන් කියන්නේ ඇම්පියර් කියලා නේද? ධාරාව වලින් මීටරය කියලා අපි දැනගන්නේ ඒ අකුර දැක්කම. ඉතින් මුලින්ම දැනගන්න ඕනේ ඒක ලොකුවට ගහලා දිනවා මොකක්ද ක්වොන්ටිටි එක මනින්නේ. වෝල්ටීයතාවයේද ධාරාවද සංඛ්‍යාතයේද නැත්නම් වෙනත් එකක්ද නේද? ස්පීඩ් එකද කිලෝවොට් ගානද නේද? වොට් මීටරුත් තියෙනවා වගේ. ඉතින් අන්න ඒ වගේ ඉලක්කමක් අකුරක් එහෙම සංකේතයක් වශයෙන් දීලා තිනවා. ඒකෝනේ අන්න ඒක තමයි අපිට මේකට ලබා ගන්න වෙන්නේ පළවෙනි தත්ත්වයේ විදිහට. මොකක්ද quantity එක? A අකුරෙන් ඇම්පියර් V අකුරෙන් වෝල්ට් වගේ. මම හිතන්නේ පැහැදිලි ඒක. පරක් වෙලා එන අය බය වෙන්න එපා. මම රෙකෝඩින් එකක් දාලා තියෙන්නේ. ඒගොල්ලන්ට මේක අපි එවන්නම්. right? ඊළඟට අද මේ ඉන්ටර්නෙට් වල මේ දෝෂයක් තියෙනවා. ඒක නිසා මේ පුළුවන් තරම් වීඩියෝස් ඔන් කරන්න එපා. මමත් ඔන් කරගත්තේ නැහැ. තරිඳු මේ ඕෆ් කරගන්න ඕක. මේ වීඩියෝස් ඕෆ් කරන්න මේ ඉන්ටර්නෙට් ස්ලෝ. සමහරවිට මම කතා කරන එකත් මේ ඇද්දිලා වගේ ඇහෙන්නේ. මේ අද මේ කාලගුණේ ලොකු ගැටලුවක් තියෙනවා. අද පන්ති නතර කරන්න බැරි හින්දා මම කරන්නේ. ලොකු හුලගක් එක්ක ඉන්ටර්නෙට් ගොඩක් ස්ලෝ. ඒක නිසා නමුත් පන්තිය කරන්න ඕනි වීඩියෝස් අපි අයින් කරොත් අපිට මේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක පාඩම කරගෙන ගියයි. ඒක නිසා පුළුවන් තරම් data නාස්ති වෙන ඒවා වැඩ නවත්තලා හොඳින් අහගෙන ඉන්න. සටහන් ටික ලියා ගන්න තව පාරක් බලලා මම වීඩියෝ එක අද රැට අප්ලෝඩ් කරලා දාන්නම්. ඒක නිසා අහගෙන ඉන්න. හොඳයි. එතකොට මේ ඩයල් එකෙන් අපිට අඳුර ගන්න ඕනේ මීටරේ මොකක්ද quantity කියලා. ඊළඟට තව මීටර් තියෙනවා RPM එක. නිකන් ජෙනරේටර් එක වගේ ඔයගොල්ලෝ මේ වගේ මීටර් දැකලා තියෙනවා. එතකොට කියන්නේ නේද revolution per minute. මිනිත්තුවට භ්‍රමණ වාර ගණන මනින මීටරය. ඒක එක්තාව quantity එකක්. RPM කියන්නේ මිනිත්තුවකදී භ්‍රමණ වාර මනින්න තියෙන. ඒකට ජනක යන්ත්‍රයක නැත්තම් මෝටර එකක කරගෙන ස්පීඩ් එක නේද එන්ජින් එකක ස්පීඩ් එක මනින්න මේ වගේ මීටර්ස් භාවිතා කරන්න පුළුවන්. ඊටසේ ආයෙම අනිත් පැත්තේ දිනවා අපි මුලින්ම බැලුවා ඇමීටරයක් ඊට පස්සේ බැලුවා RPM එක මනින මීටරයක් ඊට පස්සේ දෙනවා වෝල්ට් මීටරයක් V අකුර තමයි තියෙන්නේ. හොඳයි. දැන් මම මුලින්ම මේකේ මේ highlight වෙන ලොකුම අකුර ගැන කිව්වට මම පාඩම ඔස්සේ ඒක විතරක් නෙමෙයි මේ කියන්න යන්නේ. එතකොට අපි කියන්නේ නේද මෙන්න මෙතන තියෙන මෙන්න මේ තියෙන සංකේත තමයි ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දන්නේ නැති ඒවා. මේ සංකේත වගේ තියෙන්නේ. මෙතන සංකේත පහක් විතර තියෙනවා. මේ හැම සංකේතයකටම පුතා තේරුමක් තියෙනවා. මේ හැම සංකේතයකටම මෙන්න මෙතන තියෙන සංකේත. මෙතන තියෙනවා මෙන්න 1යි 2යි 3යි 4යි 5. මේක වෙන සංකේත පහක්. මෙන්න මේ සංකේත පහ අපි හරියටම කියවන්න දන්නේ නැත්නම් අපි හරියට මේ මිනුම් උපකරණ සවිකරණ එකක් නැහැ. ඒක නිසා අපි අන්න ඒව ගැන තමයි අද සලකා බලන විශේෂය. මේවා ගැන බලනවා. දැන් වෝල්ට් මීටරයක් තමයි මේ. වේගයේ මනින මීටරයක් තමයි මේ.
ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්කේ ධාරාමාන මීටරයක්. ඒක කොහොමද හැමෝම දන්නවා කියව ගන්න. නමුත් මේ යට තියෙන මෙන්න මේ මිනුම් ටික තමයි අද අපි පාඩමේ විස්තර ඇතුව කතා කරන්න යන්නේ. ඒ වගේ තව මීටරයක් මේක කිලෝවොට් මීටරයක් නේද? ඒ කියන්නේ විදුලි ජවය හා සම්බන්ධව තියෙන මීටරයක් තමයි මේ. ඒකට ඒකේ කිලෝවොට් කියලා මෙතන ගහලා තියෙනවා. ඊට අමතරව කිලෝවොට් වලින් තියෙන්නේ කිලෝවොට් 100යි, කිලෝවොට් 200යි, 300යි, 400යි. මේකේ තියෙනවා මේ potential trans PT කියලා තියෙනවා, CT කියලා තියෙනවා. ඒව ගැන කතා කරන්න යනවා. PT, CT. ඒ කියන්නේ මේකට potential මම මේක කතා කරලා යන්නනේ. දැන් ආයි පස්සේ කතා කරලාන්නේ PT කියලා කියන්නේ potential transformer කියන එක. potential transformer කියන එක potential transformers. ඒවට සිංහලෙන් කියන්නේ විභව පරිණාමකයක් දාපු මිනුම් උපකරණයක්. නේද? විභව පරිණාමකයක් දාන්න ඕනේ. එතකොට මොකද මේ වොට් කිලෝවොට් මීටරේ සැකැස්ම වෙනස්. ඒක නිසා තමයි මේකේ විභව පරිණාමකයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වොට් මනිනවා නම් ධාරා මනින්නත් ඕනේ. එහෙනම් මේකට CT එකක් තියෙන්න ඕනේ. CT කියන්නේ ධාරා පරිණාමකයක් කියන එක. කරන්ට් ට්‍රාන්ස්ෆෝමරයක් නේද? CT කියන්නේ ඉංග්‍රීසි වචනේ කරන්ට් ට්‍රාන්ස්ෆෝමරය. සිංහලෙන් කියන්නේ ධාරා පරිණාමකය කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඒතකොට ඒ වගේ පරිණාමක භාවිතා කරන්න ඕනේ මේකට සැපයීම ලබා දෙනකොට. ඒ පිළිබඳව සටහනක් මෙතන තියෙනවා. හරි. දැන් අපි මූලිකව මීටරේ ඩයල් එකේ තියෙන ලොකු සංකේතය ගැන තමයි අපි බැලුවේ. ඊට පස්සේ අපි බලනවා දැන් V එකේ තිබුණා V කියන්නේ වෝල්ට් මීටරයක්, MV කියලා තියෙනවා මිලි වෝල්ට් මීටරයක්, W කියලා තියෙනවා නම් වොට් මනින මීටරයක් නේද? වොට් මීටරයක්, මිලි වෝල්ට් මීටරයක්, වෝල්ට් මීටරයක්, ප්‍රතිරෝධය මනින මීටරයක්, ඕම් මීටරයක්, සංඛ්‍යාතය මනින මීටරයක්, හර්ට්ස් මීටරයක්. අන්න ඒ වගේ ටික අපි අඳුර ගන්න ඕනේ. ඒතකොට පුතාලට සටහන මේත් එක්කම ලියන්න එපා. හරිද? සටහන පස්සේ ලියන්න. දැන් අහගෙන ඉඳලා සිංහල භාෂාවට පරිවර්තනය කරලා ලියා ගන්න පුළුවන්. දැන් ඉතින් සිංහල භාෂාවට පරිවර්තනය කරගන්න හරිය ලේසි නේද? Google Translate එකේ මේක දාපු ගමන් ඔයාලා සිංහලෙන් සටහනක් හැදෙනවා. එතකොට අර පළවෙනි ස්ලයිඩ් එකේ දෙකේ මම ඉංග්‍රීසි ටයිප් කරපු එක ඒ Google Translate එක තමයි දාලා තිබුණේ. ඒක මට හරියටම දැම්මද නැතිද මතකද? මේක Google එකට මේක කොපි කරන්න විතරයි තියෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් සිංහලෙන් පෙන්නනවා. ඔයාලට ඒකෙන් සටහන ගොඩනගා ගන්න පුළුවන්. ඒක සමහර වචන Google වල සමහර සිංහල වචන දන්නේ නැති ඉඳ ඒ තැනට ඉංග්‍රීසි වචන දානවා. ඒ වගේ වෙලාවට ඔයගොල්ලෝ සිංහල වචන දන්නවනේ. ඒක නිසා ඔයගොල්ලෝ ඒ සමහර එක වචනයක් අත්‍යවශ්‍යත් ඒක සටහන් කරගන්න පුළුවන්. ඒක නිසා ඒත් මතක් කරගන්න ඕනේ තාක්ෂණයේ දියුණුව හින්දා ඊළඟින් වගේ අධ්‍යාපන ක්‍රම හරිය ලේසි. කොයි භාෂාවෙන් ඉගෙනුවත් අපේ මව් භාෂාවට පරිවර්තනය කරගන්න පුළුවන් ට්‍රාන්ස්ලේටර්ස් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට මේක තිබුණා කියලා ඔයගොල්ලෝ සිංහලෙන් සටහන හදනවා. ඊළඟට දරුවෝ දැන් මම ඔන්න එක කොටසක් උගන්වලා ඉවරයි. දෙවෙනි කොටසට ආවා. type of current. ඒ කියන්නේ ධාරාවේ වර්ගය. මේ මිනුම් උපකරණයට මොන වගේ ධාරාවද දෙන්න පුළුවන් කියන එක තමයි සංකේතයකින් පැහැදිලි කරනවා. මීටරේ ඩයල් එකේ. දැන් ඔන්න ඔයගොල්ලෝ මුලින්ම සංකේත ටික අඳුර ගන්නකො. තියෙනවා direct current නේද? alternating current, direct current නේද? සිංහලෙන් ලියලා කරන සරල ධාරාව. ඒ සරල ධාරාව කියලා සිංහලෙන් ලියතැයි තනි රේඛාවකින් තමයි පෙන්නන්නේ. සරල ධාරාව. alternating current. alternating current වල සංකේතය සයින් ආකාර තරංගයේ හැඩේ පොඩියට ඇඳලා පෙන්නන්නේ. alternating current. යම් මිනුම් උපකරණයක් සරල ධාරාවෙනුයි ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් දෙකම වැඩ කරනවා නම් direct and alternating current. එතකොට සංකේතය දෙන්නේ direct current වලට ඉරක් දෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවට මෙහෙම දෙනවා. එහෙනම් මේ දෙකම දුන්නාම අපි කියනවා direct and alternating current තමයි මේකේ අදහස. ඊට පස්සේ
one phase measured multiple current. එතකොට three phase තියෙන තැනක නේද? three phase තියෙනවා. මෙතන මේ phase තුනම පෙන්ලා තියෙනවනේ මේ සංකේතේ. three phase පෙන්නනවා එකක් highlight කරලා, එකක් bold කරලා. ඒකෙන් කියන්නේ එක phase එකයි measure කරන්නේ. අනිත් දෙක යනවා balance කියලා හිතලා වෙන්නේ නැති. balance කියලා එකක් මන ගත්තාම අනිත් දෙක ගැන අදහසක් කියන්න පුළුවන්. එතකොට මීටර වල එහෙම වෙනවා. ඊළඟට මේ තමයි three phase measuring instrument එකේ තියෙන සංකේතය alternating current එකක් ඉඳ මේ සංකේතයේ මේ හැඩේ දිනනවා ඊට පස්සේ measure වෙන්නේ multi phase තුනක් එක සැරේ measure වෙන්න පුළුවන්. එතකොට three phase measure කරන්න පුළුවන් කියන අදහස තමයි ඒ දීලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන සංකේත පහක් තියෙනවානේ. මේ පහෙන් මෙන්න මේ මීටරේ තියෙන්නේ හොයන්න බලන්න. මේ මීටරේ තියෙන්නේ මෙන්න මේ සංකේතය. අපි දැනට දන්න සංකේත වලින් මෙන්න මේ සංකේතය මෙතන තියෙනවා. මම කළු පාට පෑනේ ඊතලයක් ඇදලා පෙන්නන්නේ. එතන තියෙනවා මේ සංකේතය. එහෙනම් මේක මොන මීටරයක්ද? ඕල්ටර්නේටින් කරන්නේ නේද? ප්‍රත්‍යවර්ත ධාරාවෙන් වැඩ කරන මීටරයක් තමයි අපි මේ දකින්නේ. එතකොට ඔන්න අපි මිනුම් උපකරණයක ඩයල් එකේ තියෙන ඒවා ඉගෙන ගන්න ගිහිල්ලා එක් වර්ගයක් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා දැන්. නේද? වර්ග දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි මෙන්න මේ ලොකු අකුරක් තියෙනවා. ඒ ලොකු අකුරෙන් කියන්නේ මොනවද කියලා එක අපි ඉගෙනගෙන ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා වෝල්ටීයතාවය මොන වර්ගයේද? නේද? සයිනාකාර එකක්ද? නැත්නම් සරල ධාරා එකක්ද? නැත්නම් දෙකමද? නැත්නම් එක phase එකයිද වයින්නේ? three phase supply එකේ නැත්නම් phase තුනම measure වෙනවද කියලා තමයි මේ ටිකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරි. ඒකෝ මේ ටික මෙන්න මේ කොටුව ඇතුළේ තියෙන වගුව අඳින්න ඕනේ. ඇඳලා ඉවරලා මීටර එකක තියෙන මෙන්න මේ සයිඩ් කෑල්ලක් අඳින්න. මේ කෑල්ලක් ලොකු කරලා පොතේ අඳින්න ඕනේ. ඇඳලා ඊට පස්සේ ඒවට නම්බර්ස් දාගත්තාන් පස්සේ කෑල්ලෙන් කෑල්ල අපිට ටික විස්තර කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. ඊළඟට කියන testing potential voltage. testing potential සිංහලෙන් අදහස් මොකක්ද? potential කියන්නේ විභවය. කොච්චර විභවයක්ද කියලා පරීක්ෂා කරලා තියෙනවා. එතකොට ඒක පෙන්වන්නේ කොහොමද? ත්‍රිකෝණයකින්. sorry. ත්‍රිකෝණයක් නෙමෙයි මේ මේකට කියන්නේ පංචාශ්‍රය 1 2 3 4 5යි. නෑ. පංචාශ්‍රයකුත් නෙමෙයි. මේක තරුවක්. නේද? මේක තරුවක් ස්ටාර් එකක්. ඒතර පංචාශ්‍රයක් නම් අඳින්න වෙන්නේ මේ විදිහටනේ. 1 2 3යි 4යි 5යි. ඕක නෙමෙයි මේ තියෙන්නේ තරුවක්. ස්ටාර් එකක් තමයි තියෙන්නේ. එහෙනම් පොටෙන්ෂල් එක දෙනකොට ස්ටාර් එකකින් පෙන්වන්නේ. හරිද? ත්‍රිකෝණයකින් නෙමෙයි. පංචාශ්‍රයකින් නෙමෙයි. එහෙනම් පෙන්වන්නේ තරුවකින්. ඒක තරුවක් ඇඳලා තියෙනවා නම් මීටරේ. මේ තියෙන තරුවක් ඇඳලා මීටරේ. නේද? මීටරේ ඇඳලා තියෙනවා දැන් තරුවක්. මේ මීටරේ ඇඳපු තැන තියෙන්නේ තරුවක්. එහෙනම් ඒ තරුවේ අදහස මොකද්ද? මම මේ මේ කොටසක් විතර ලොකු කරලා දැම්ම පේන්නේ නැහැ. මුළු මීටරේම දැම්මා ඊපස්සේ. ඒක නිසා ඔයගලන්ට ඒක පේන්න ලොකු කරලා දැම්මේ. පොඩ්ඩක් බ්ලර් වෙලා වගේ තියෙන්නේ. හැබැයි ඉලක්කෝනම් කියවන්න ටිකක් අමාරුයි වගේ. දෙක හරි තුන හරි වගේ තියෙනවා. අපි හිතුවා දෙක තියෙනවා කියලා. එහෙනම් දෙක තියෙනවා නම් මොකක්ද අදහස? තරුවක් තියෙනවා, තරුව ඇතුලේ දෙක තියෙනවා. මේ කියනවා testing potential over 500 volts. උදාහරණයක් කියනවා 2000 volt. එහෙනම් මොකද්ද කියන්නේ? මිනුම් උපකරණය ටෙස්ට් කරලා තියෙනවා. මේක දැන් හොඳට තේරුම ආගෙන පැහැදිලිව තේරුම් ගන්න. මම තාම මේක ගැන කිව්ව මිසක් මේකේ අදහස කිව්වේ නැහැ. මේකේ අදහස තමයි දරුවෝ මිනුම් උපකරණය. ඒ අදාළ මිනුම් උපකරණය පරීක්ෂා කරන වෝල්ටේජ් එක. අදාළ මිනුම් උපකරණය මොකටද පරීක්ෂා කරන්නේ? ඔය මිනුම් උපකරණය පැනල් බෝඩ් එකේ හයි කරලා තියෙනකොට අපිට ඕක
අපිට ඕක මොකක්ද වෙන්න පුළුවන් අපිට ඕක අතේ ගෑවෙන්න පුළුවන් අපි අල්ලන්න පුළුවන් හැබැයි වයර් අල්ලන්නේ නැහැ නමුත් මීටරේ අල්ලනවා නමුත් එන මීටරේ අපි අල්ලනවා නම් මීටරේ පරිවාරක ගැන අපි සෑහීමකටපත් වෙන්න ඕන මීටරේ පරිවාරක ගැන අපි සෑහීමකටපත් වෙන්න ඕන එතකොට උදාහරණයක් වශයෙන් 3 phase panel එකක තියෙනවා නම් ඔය මීටරේ අපි ඕකේ ධාරාව හරි වෝල්ටීයතාවය හරි මොනවා හරි මනිනවා නම් සැපයුම වෝල්ට් 400න් නම් පැනල් එකේ තියෙන්නේ. ඒතර මේ මීටරේට වෝල්ට් 400 යෙදිලා තියෙනවා නම් අපිට ඒකේ ලීක් එකක් තිබ්බොත් මේක ඇල්ලුවොත් වැඩි. ඒතර ලීක් එකක් නැහැ කියලා තහවුරු කරන පරීක්ෂාවන් තමයි මේ potential testing potential කියලා කියන්නේ. හරිද? වෝල්ටේජ් එක මේ වැඩිපුර දීලා ඒ උපාංග ටෙස්ට් කරලා තියෙන්නේ. එහෙනම් 400 ටෙස්ට් කරන්නේ වෝල්ට් 2000න්. වෝල්ට් 2000ක් ලීක් වෙන්නේ නැත්නම් 400ක් ලීක් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. ඒක පන්සලට දෙන බය නැතුව. එතකොට මොකද වෙන්නේ? එතකොට කොහේ හරි තැනක හයි කරනවා. ඒ හයි කරපු තැන තියෙන වෝල්ටේජ් එක කොහේ හරි කමන්නේ. හරිද? හයි කරපු තැන වෝල්ටේජ් එක වෝල්ට් 400 නම් ඒ වෝල්ට් 400ට වඩා වැඩි වෝල්ටේජ් එකකින් පරීක්ෂා කරාට පස්සේ ඒ 400ක වෝල්ටීයතාවයට ලීක් කරන්න බෑ. හරියටම අර ගිය සතියේ ඉරිදා පන්තියේදී අපි කතා කරපු මෙගර් එක වගේ. මෙගර් එකෙන් ඕගොල්ලන්ට මතකයි ආපු ළමයින්ට අනිත් ළමයින්ට දැනගන්න කොහොමද කියන්නේ වෝල්ට් 1000ක් ආවයි කියන එකේ. අපි ගාව තිබුණේ හෑන්ඩ් ඩ්‍රිවන් ජෙනරේටර් එකක් තියෙන මෙගර් එකක්. අපි ඒක කරකවල වෝල්ට් 1000ක් එක්ක තමයි ටෙස්ට් කරේ 230 වෝල්ට් සප්ලයි එකක් යන වයර් එකක් පරිවාරක ප්‍රතිරෝධය. ඉතින් 1000න් චෙක් වුණාට පස්සේ 230 ලීක් වෙන්නේ නැහනේ. අන්න එහෙම උපකල්පනය කරේ. මේකත් එහෙම හිතා ගන්න. මොකද්ද? මිනුම් උපකරණයට වෝල්ට් 2000ක් දීලා ටෙස්ට් කරලා තින්නේ. එහෙනම් වෝල්ට් 400න් අපිට ලීක් කරලා කරන්ට් එක වදින්නේ නැහැ. දැන් පැහැදිලි. එහෙනම් ඔන්න ඕක තමයි ටෙස්ට් වෝල්ටේජ් කියලා කියන්නේ. මිනුම් උපකරණ ඔය විදිහට ටෙස්ට් කරලා තමයි තීන්දුව දරුවෝ. එහෙනම් මේකේ මෙන්න මේ තරුව ඇතුලේ දෙක කියලා හිතමු දාලා තියෙනවා. දෙක දාලා නම් මේ මීටරය වෝල්ට් 2000කින් චෙක් කළා. එහෙනම් අපිට 3 phase හරි single phase හරි තැනක් මෙෂර් කරනකොට මේකෙන් කරන්ට් එක වදින්නේ නැහැ කියලා තහවුරුලා දෙනවා. එහෙනම් ඊට පස්සේ වරද්දන්න එපා. තරුව ඇතුලේ මුකුත් ඉලක්කමක් නැත්නම් ටෙස්ට් වෝල්ටේජ් එක වෝල්ට් 500යි කියලා ගන්න. තරුව ඇතුලේ ඉලක්කම 3 තියෙනවා නම් එතකොට 2000 නෙමෙයි එතකොට 3000යි කියලා ගන්නවා. තරුව ඇතුලේ තියෙන ඉලක්කම 4 නම් එතකොට ටෙස්ට් වෝල්ටේජ් එක 4000යි. තරුව ඇතුලේ බිඳුව දාලා තියෙනවා නම් ඒ කියන්නේ potential ටෙස්ට් කරලා නැහැ මීටරේ. එතකොට මේ මීටරේ ගැන අපිට වගේ කියන්න බෑ. හරිද? no testing potential. එහෙම විභවයක් සඳහා පරීක්ෂා කරලා නැහැ. එහෙමනම් පුතාලා මිනුම් උපකරණ තෝරගන්නකොට නියම ආරක්ෂාව සඳහා තෝරගන්නවා නම් මෙන්න මේ potential voltage එක අඩුම ගන්න දෙකක් තුනක් තියෙන එකක්වත් ගන්න ඕනේ. ඒක තීරණය වෙන්නේ මේ තරුව ඇතුලේ තියෙන ඉලක්ක බණුව තමයි තීරණය වෙන්නේ. හොඳයි. ඒකේ සටහන පස්සේ ඔයගොල්ලෝ ලියාගන්න. දැන් අපි ඊළඟ එක බලමු නේද? using positions. මෙන්න මේව සංකේතයක් තියෙනවා ඩයල් එකේ. එකක් තියෙනවා vertical using positions. මෙන්න මේ සංකේතය vertical using positions කියන සංකේතය තියෙනවා නම් මෙන්න මේ vertical සංකේතය හරියට නේද? මෙන්න මේ සංකේතය නේ. මෙන්න මේ සංකේතය තියෙනවා නම් අපි කියන්නේ මේ මිනුම් උපකරණය භාවිතයේදී using හරිද? සිරස් අතර භාවිත කරනවා. vertical කියන්නේ සිරස් කියන එක. එහෙනම් මීටරයේ පැනල් බෝඩ් එකේ සිරස් අතර හයි කරන්න ඕනේ. අනිත් විදිය තියෙන මෙහෙම. මෙහෙම ගහලා තියෙන මෝටරයක් නම් මෝටරයක් නෙමෙයි මීටරයක් නම් මෙහෙම ගහලා තියෙන මීටරයක් නම් ඒ මීටරේ තියන්න ඕන හොරිසොන්ටල්. ඒ කියන්නේ තිරස්ව. තිරස් අතර තමයි තියන්න ඕනේ. එහෙනම් තිරස් අතර තිබ්බම තමයි නියම පාඨාංකය එන්නේ. නැත්නම් පාඨාංක වරදිනවා. හොරිසොන්ටල් කියලා ගහලා තියෙන මීටර් vertical බැලුවොත් වැරදි. vertical කියලා ගහලා තියෙන horizontal බැලුවත් වැරදි. එහෙනම් මීටර එක ඔය සංකේත දෙක ගහලා ඇති. හැබැයි ඊට වඩා අමතර සංකේතත් ගන්න. සමහර පැනල් බෝඩ් තියෙනව නේද පොඩි කෝණිකව. ආනක වෙලා තියෙන්නේ. නේද? වාහනයක වගේ. උදාහරණ මේ වාහනේ ගැන කිව්වේ. නැත්නම් අපි හිතමු කොහේ හරි යන
බෝට්ටුවක නැවක වගේ තියෙන මීටර් නැත්නම් පැනල් බෝඩ් තියෙනවා ආනත ඒවා මැෂින් වල. ඒවයේ මීටර් හදලා තියෙන්නේ යම්කිසි කෝණිකව තියාගන්න පුළුවන් විදියට. තමයි කරලා දෙන නැත්නම් මිනුම් උපකරණ වැරදිනවා තියෙන විදිය අනුව. ඔයගොල්ලෝ මල්ටිමීටර් පාවිච්චි කරනකොට බලන්න ඕනේ මල්ටිමීටර් කොහොම පාවිච්චි කරන එකද කියලා. ඒ විදිහට තමයි හරි රීඩින් එකක් අපිට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න using positions කියන්නේ මේ මිනුම් උපකරණේ භාවිතා කරන්න පුළුවන් ක්‍රමය. ඒතර මේ දෙකට අමතරව තව ක්‍රම තියෙනවා. අපි ඒවත් බලමු. එහෙනම් මේ දෙක පැහැදිලිනේ. සිරස් අතර සහ තිරස් අතර භාවිතා කරන මීටර දෙකක් තමයි මේ තියෙන්නේ. ඊළඟ එකේ ඔයගොල්ලන්ට දීලා ඉතින් අපි හොඳයි එක්කලට පොඩ්ඩක් පේනවා අඩුයි මෙතන තියෙනවා මෙන්න මේ හැඩේ ඇඳලා. හරිද? මෙන්න මෙතන තියෙනවා කෝණික හැඩයක්. මෙන්න මෙහෙම සරල රේඛාවක් ඔන්නම කෝණයක් ඇඳලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙතන 60යි කියලා ලියලා තිබුණා ඇතුලේ. එහෙනම් මෙතන කියනවා angle of usage 60 till angle. අංශක 60 වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් මේ මීටරේ. එතනින් පස්සේ රීඩින් වැරදිව එන්න පුළුවන්. මොකද අංශක 60 වෙනකන් තිරසත් එක්ක. Using of angle of usage 60 tilt angle. අර අංශක 60 වෙනතුරු. ඊට පස්සේ තව තියෙනවා departure from the permissible position වලින් ධන හෝරින අංශක දෙකක්. එතකොට vertical high කරන්න ඕන කියලා මෙහෙම ගහලා තිනවා. vertical එකෙන් අංශක දෙකක් වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මීටරේ එන ඒගොල්ලෝ වග කියන්නේ වැරදි පාඨංකාවට. එතකොට ඒ විදිහට දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා මේ වගේ මේ 100ට 2 100ට 1 වගේ වෙනස් වෙනවා අපිට ගණන් ගන්න බෑ නේද කියලා. නේද? අපි රළු පාවිච්චියේදී මේක එච්චර වටින්නේ නැහැ. නමුත් ඉතාමත් නිර්වද්‍ය පාඨාංකයක් ගන්න මිනුම් උපකරණයක්. නේද? වෛද්‍ය ශාස්ත්‍රයේ මොනවා හරි තියෙන මිනුමක් ගන්න මිනුම් උපකරණයක්. ඒක සිරස්ව තිබ්බොත් විතරයි නේද වැඩ කරන්නේ. ඒක තිරස්ව කියලා ගත්තොත් ඒකෙන් ගන්න පාඨාංක අනුව රෝගියෙකුට රෝග විනිශ්චය කරනකොට මොකද වෙන්නේ? රෝගියාට මොකද වෙන එකක් නැහැ නේද? රෝගියාට මොකද වෙන එකක් නැහැ. ඕගොල්ලන්ට අනේ රසල්වාදීන්ට නිදි බලන්න යන්න වෙන්න පුළුවන්. ඒක නිසා ඒ අන්නේ වගේ තැන්වල ප්‍රිසිෂන්ස් තැන්වල හරිද මේ වගේ 1 2 නෙමෙයි දශම ගණනුත් හරි වැදගත්. යම් නිගමන වලට එනකොට එන්න ගන්න රීඩින් වලදී. ඒක නිසා මිනුම් උපකරණ වලට වැදගත් නෑ කියලා අපිට කියන්න බෑ. ඒක නිසා මේ තමයි හොරිසොන්ටල් සංකේතය මෙතන තියෙන්නේ. යම් තුන්වෙනි එක. හොරිසොන්ටල් එකෙන් 10% වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි මේ ගහලා තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට මීටරේ තියෙන එක බලලා තමයි අදාළ වැඩේට භාවිතා කරන්න ඕනි කියලා මම ආයෙ මතක් කරනවා ඔයගලන්ට. මේ using positions. හොඳයි. දැන් මේ දක්වා ළමයි ටික ඉන්නවද නැද්ද දන්නේ නැහැ. අද වීඩියෝස් ඔන් කරේ නැහැ ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් හින්දා. පැහැදිලිද ඔයගලන්ට මේ ටික? ආයෙ මුලින් ඉඳන් කියන්න එහෙම ඕනේ නැහැ නේද? සටහන හදාගත්තාම ලස්සනට පොතේ මම හිතන්නේ ඔක තේරුම් ගන්න පුළුවන් වෙයි. හොඳයි හැමෝම හොඳින් සවන් දීගෙන ඉන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට ඊට පස්සේ තියෙනවා accuracy class නිර්වද්‍යතාවය නේද? මිනුම් උපකරණයකින් පාඨාංකයක් ගත්තට පස්සේ ඔගොල්ලෝ මේ දක්වා සාමාන්‍යයෙන් ලැබොරටරි වල මිනුම් ගන්න නැහැ. ඔගොල්ලෝ ගන්න ආසන්න වශයෙන් 230 වෝල්ට් මනිනවනම් 210ට වගේ කියනකොට හරි කියලා ඔගොල්ලෝ ගන්නවා. නමුත් එහෙම නෙමෙයි. යම් පරීක්ෂණාගාරයකදී පරීක්ෂණාත්මකයක් සඳහා ගන්නකොට අපිට එහෙම රළුව ගැන අරන් හරියන්නේ නැහැ. රෆ් රීඩින් නෙමෙයි ඕනේ. හරියටම හිතට රීඩින් එක ගන්න ඕනේ. මිනුම් උපකරණත් ඒ වගේ ඉතාමත් සංවේදී. අන්න ඒව සඳහා accuracy class එක හරි වැදගත්. 1.5 කියලා ගහලා තියෙනවා. ඒක කියනවා සිංහලෙන් කියනවා මිනුම් පරාසය අවසාන අගය අනුව පන්තිය තීරණය වේ. අවසාන අගය අනුව පන්තිය තීරණය වේ නෙමෙයි. ඒ පන්තිය කියලා තියෙන්නේ මොකක්ද දන්නවද? මේ ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේට් එකක් තමයි ඔයගොල්ලෝ මේ දීලා තියෙන්නේ Google Translate එක. හරිද? මම මේක ඉංග්‍රීසියෙන් තියෙන එකක් තමයි මම ගත්තේ. එතකොට පුතාලට මේ ක්ලාස් කියන එකට මෙයා කෙලින්ම මේ පන්තිය කියලා තමයි දාන්නේ. පන්තිය කියන්නේ මේක 1.5 කියලා ක්ලාස් එකේ අදහස. 1.5 කියන්නේ මිනුම් පරාසය අවසාන අගය අනුව
පන්තිය තීරණය වෙලා තියෙනවා. මේ පන්තිය කියන්නේ 1.5 කියන එක. එහෙනම් මිනුම් පරාසය අවසන් අගය කියන්නේ අපි මිනුම් උපකරණය මෙහෙම ගියන් පස්සේ මෙහෙට ආයන් පස්සේ මෙන්න මේ මිනුම් මේ පරාසය තමයි මේක. ඒ අනුව 1.5ක වෙනසක් වෙන්න පුළුවන් මේකේ. නිරෝධතාවය. එතකොට වෝල්ට් 200ක් මෙන්න නම් මේක 201.5 වෙන්නත් පුළුවන්. 198.5 වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මොකද වෙන්නේ? රේන්ජ් එකේ ඔක්කොම ඇකියුරන්සි එකේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ වගේම දෙවෙනි එකකින් පැහැදිලි කරන්නේ 2.5 කියලා මෙහෙම කෝණයක් වගේ තියෙන නේද? තැනක තියලා තියෙනවනේ 2.5 කියලා. ඒක කියන්නේ පරිමාණයේ දිග අනුව තමයි ස්කේල් එකේ වෙනස් වෙන්නේ. ඒතර පරිමාණය කොච්චර දිගද ඒ දිගට 2.5 වෙනසක් වෙන්න පුළුවන් මේ මීටරේ. ඒකයි කියන්නේ class determined by the length of scale. ඒක පරිමාණයේ දිග අනුව තමයි තීරණය කරලා තියෙන්නේ. ඒතර 2.5 කියලා මීටරේ ගහලා තියෙනවා නම් ඒකේ අදහස වෙන්නේ අපි ගන්න මීටරෙන් හරිද 2.5ක් වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම 2.5ක් අඩු වෙන්නත් පුළුවන්. අන්න ඔය විදිහට accuracy class මීටර වල ගහලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ measuring instrument type එක. මොන වර්ගයේ මීටරයක්ද කියන මීටරේ වර්ගය measuring instrument type කියලා කියන්නේ. ඒක සිංහලෙන් ලියා ගන්නවා නම් මිනුම් උපකරණ වර්ගය මොකක්ද? මොන වර්ගයේද? ඒ වර්ගය කියන එක වැදගත් වෙන්නේ ඔකට. සමහර මීටර තියෙනවා පුතා සරල ධාරා විතරයි වයින් පුළුවන් DC. බැටරි කරන්ට් වල එන රීඩින් විතරයි. සමහර ඒවා තියෙනවා ප්‍රත්‍යවර්ත ධාරාවේ විතරයි. සමහර ඒවා දෙකම. සමහර ඒවා එහෙම වෙනස්. ඒක අන්න ඒ වගේ measuring instrument එකේ වර්ගය අපිට අඳුර ගන්න පුළුවන් වෙන සංකේතය බලලා. අපරාධ මේකේ තව මීටරයක් තිබ්බනම් ඕගොල්ලන්ට ඒක බලමු ඊළඟ මීටර ඒද කියලා. නෑ. දැන් ආයෙම මේ සංකේත ටික බලාගමු අපි බලමු. මේ පළවෙනි සංකේතයෙන් කියන්නේ moving coil instrument එකක්. දෙවෙනි සංකේතයෙන් කියන්නේ moving iron instrument එකක්. තුන්වෙනි කියන්නේ electrodynamic coefficient instrument එකක්. අනිත් එක නා enclosed electrodynamic coefficient instrument එකක්. දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ moving coil instrument එකක් නම් ඒකේ මොකක්ද මනින්න පුළුවන් කියලා. ඒතර අන්න ඒක තමයි මේ තියෙන්නේ. දැන් moving coil instrument එකක් නම් පළවෙනි බිඳුවේ තිබුණ එක මේකේ අංක දෙකේ විස්තර කරන්නේ. ඒක DC only. සර්වධාරා වලින් වැඩ කරන ඒවා තමයි ඒකෙන් මනින්න පුළුවන් ඒ જાතිය ඒවා. moving iron කියලා එකක් තිබ්බනේ type එක. ඒකෙන් මනින්න පුළුවන් AC/DC දෙකම. dynamometer type instrument තියෙනවා නම් ඒවෙන් AC/DC දෙකම. induction type ඒවා AC විතරයි. එහෙනම් මෙන්න මේක හරි වැදගත් සටහන් කරගලා තියාගන්න ඕනේ ඔයගොල්ලෝ. මෙන්න මේ සංකේතයත් එක්කම. මේ සංකේත මිනුම් උපකරණ වල තිබුණාද? තියෙනවා. අර අපි ඉස්සෙල්ලා බලපු ඒවා මේවා මොකක් හරි මේ හතරෙන් එකකුත් තියෙනවනේ. හතර නෙමෙයි තවත් තියෙනවා. මම ඉතින් ඕගලන්ට අර දැනගන්න හතරක් විතරක් තමයි ඇඩ් කරේ. නැත්තම් ඔකේ තව ටිකක් වැඩිපුර තියෙනවා. නමුත් නොදැනම හිටපු එකේ අපි මුලින්ම කීපයක් දැනගෙන පටන් ගමු. මේ වගුවත් ලියා ගන්න ඕනි. ඊට පස්සේ තමයි ඉන්ඩිකේෂන් එරර් එක. මේ ප්‍රදර්ශනය වෙන එකේ දෝෂ තියෙන්න පුළුවන්. එතකොට අංක 1කින් කියන්නේ එක දාලා තිබ්බොත් ඉන්ඩිකේෂන් එරර් එක ධන හෝ ඍණ නෑ ධන හෝ ඍණ නෑ ධන 100ට එකක ඉන්ඩිකේෂන් ප්‍රදර්ශනය වෙන විදිහේ වෙනසක් වෙන්න පුළුවන්. 2.5 දාලා තිබ්බොත් 2.5ක එකතුවක් එන්න පුළුවන් මීටරේ. හරිද? ඒ තමයි ඉන්ඩිකේෂන් එක. ප්‍රදර්ශනය වෙනකොට එන දෝෂය.
ඊළඟට මේකෙන් කියන්නේ classification of instrument as per accuracy. හරිද? accuracy එක අනුව නිර්වද්‍යතාවය අනුව වර්ග තියලා කරලා තියෙනවා මීටර. එහෙනම් දශම එකට මුලින්ම කියන්නේ බලන්නකෝ දශම එකට දශම දෙකට දශම තුනට වගේ ඉතා කුඩා වෙනස්කම් තියෙන මිනුම් උපකරණ භාවිතා කරන්නේ ප්‍රිසිෂන් වැඩවලට. මේ පරීක්ෂණාගාරවල වැඩ කරන තමයි ඒක. ආයි යන ලැබොරටරි මෙෂරින් ඩිවයිස් එක. ලැබොරටරි වලට ගන්නවා. එතකොට පරීක්ෂණාගාරවල සහ නේද ඒ වගේ විවිධ ගණනය කිරීම වලට අවශ්‍ය ඒවා ගන්නකොට ඉතා හොඳ මීටරයක් තමයි භාවිත කරන්නේ. මල්ටිමීටරයක්ම නෙමෙයි ඕනම මීටරයක් ඔය ක්ලාස් එක ප්‍රිසිෂන් ඩිවයිස් කියලා අපි කියන්නේ. නේද? ඒක පරීක්ෂණාගාරවල භාවිත කරන ඒවා. ඊට පස්සේ ක්ලාස් එක 0.5 කියන්නේ. 0.5 තියෙන්නේ portable measuring device and laboratory device වලට තියෙන සමහර ඒවා. එතකොට 0.5 නිර්වදිතාවය. ඊට පස්සේ accuracy එක තුන්වෙනි කොටසේ තියෙනවා 1 1.5 2.5. අන්න ඒ වගේ මීටර්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. නේද? අපි කර්මාන්ත ශාලාවේ ආයෙ පාවිච්චි කරන්නේ accuracy එක 1.5 2.5 අතර තියෙන ඒවා තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒක කියනවා industrial and panel measuring device විදිහට තමයි භාවිත කරන්නේ. ඒවා ටිකක් අලු භාවිතයට භාවිත කරන්න පුළුවන් නිසා. එහෙනම් මේකට කියනවා accuracy class එක. ඊට පස්සේ mirror scale එක ගැන. mirror කියන්නේ කණ්ණාඩියේ දර්පණය කියන එක. නේද? දර්පණය. එතකොට කර්මාන්ත ශාලාවල භාවිත වන මිනුම් උපකරණ වලයි ප්‍රිසිෂන් උපකරණ වලයි මේ mirror scale එක දාලා තියෙනවා. mirror scale එක නෙමෙයි අතන mirror එකක්. කණ්ණාඩි කැලක් යටින් තියෙනවා. නේද? ඔයගොල්ලෝ අර පාඨාංක ගන්න හරියි. නේද? උත්ක්‍රමණ කටුව ගමන් කරන ප්‍රදේශයේ සටහන් කරලා තියෙන නේද? සටහන් කරලා තියෙන පරිමාණයි ඔයගොල්ලෝ දකිනවා කණ්ණාඩියක් මිරර් එකක් තියෙනවා. ඒ මිරර් එකේ අදහස තමයි හරියටම උත්ක්‍රමණ කටුවයි ඒ මිරර් එකෙන් පේන ප්‍රතිබිම්බය නේද? මිරර් එකෙන් කියන ප්‍රතිබිම්බයනේ. ඒ දෙක එකට සමපාත කරලා පාඨාංකය කියවන්න තමයි එහෙම තියෙන්නේ. මම දැන් පින්තූරයකුත් දාලා තියෙනවා ඒකට. පින්තූරෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට අනිවාර්යයෙන්ම මල්ටිමීටරයක් හරි වෙන මිනුම් උපකරණයක් හරි කියවනකොට එක පුද්ගලයෙකුට විතරයි කියවන්න පුළුවන් වෙන්නේ ඒ අනුව. නේද? දෙන්නෙකුට කියවන්න බෑ. දෙන්නෙක් කියවනවා නම් මීටරේ ළඟ තියාගෙන ඉන්න එක්කෙනෙක් අනිත් එක්කෙනා බලන්නේ පැත්තේ. එක්කෝ වමට බරව එක්කෝ දකුණට බරව. ඒ පැත්තෙන් බැලුවෙන් පස්සේ එන රීඩින් එක ඒකට විරුද්ධ පැත්ත දිහාට ඇදිලා යනවා. ඇදිලා ගිහිල්ලා උත්තරේ වෙනස් වෙනවා. අන්න ඒක නිසා එහෙම බෑ. එහෙනම් දැන් බලමු අපි mirror scale එක. මේක හොඳට නිරීක්ෂණය කරන්න මේකේ දෝෂය සහ හරි තැන මොකක්ද කියලා බලන්න. ඕකේ දැන් අපි දකිනවා දැන් අපිට පැහැදිලිව පේනවා ලම්බකව බලනවා. අර පොඩි කොටුවකින් පේන්නේ උත්ක්‍රමණ කටුව. දැන් උත්ක්‍රමණ කටුව දිහා එක්කෙනෙක් බලනවා හරියටම ලම්බකව. ඊට පල්ලෙන් කියන correct reading එක දැන් එනවා. නිවැරදි පාඨාංකය දැන් එන්නේ. correct reading එක දැන් එනවා. අනිත් තව දෙන්නෙක් S2ක් දෙපැත්තෙන් දිහා. එක්කෙනෙක්ගේ පාඨාංකය එයා බලන දිහාට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදෙනවා. ඒකට අපි කියනවා parallax reading එකක් කියනවා කියලා. හරියම reading එක නෙමෙයි එයාගේ ඇහැ තියෙන පැත්තට විරුද්ධ දිශාවට කටුව ඇදිලා වගේ පේන්නේ යාට. අනිත් පැත්තට ගිහිල්ලා බලනවා කියන්නේ දැන් මෙහෙම.
එහෙම බලනකොට එයාගේ හැන්ඩල් දිශාවට ඇරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ පාඨාංක වෙනස් වෙනවා මල්ටිමීටර වල. සෝරි මල්ටිමීටර විතරක් නෙමෙයි ඕනම මිනුම් උපකරණයක. ඒක නිසා මිනුම් උපකරණය මොකද කරන්නේ? යටින් දර්පණයක් දීලා තිනවා. ඒ දර්පණයේ දෙන ප්‍රතිබිම්බයයි කටුවේ උත්කමන කටුවේ ප්‍රතිබිම්බයයි එකිනෙක සමපාත වෙලා තමයි උත්තරේ ගන්න ඕනේ. ඒකමත එකිනෙක සමපාත වුණාට පස්සේ තමයි රීඩින් එක කියවන්න ඕනේ. එහෙමනම් තව විදියකින් ඔය කියන එක අපිට බලන්න වෙන්නේ හරියට ලම්බකව විතරයි. එහෙනම් හරියටම උත්කමන කටුවයි ප්‍රතිබිම්බයයි සමපාත වෙන්නේ අපි ලම්බකව බැලුවොත් උඩින් ඉහළින්. එහෙනම් ඊට පස්සේ මම තියාගන්න හරිද ලම්බකව බලන්න ඕනේ මීටරයකට පැත්තේ දුර ඉඳලා බලලා රීඩින් කිව්වොත් වැරදි. හොඳයි. මම දැන් මේක පැහැදිලි ඔය පින්තූරය ඔයගොල්ලන්ගේ ඩ්‍රෝයින් පොතක් ගන්න. එතකොට මේක මේ ටික අද උගන්වපු ටික ඔක්කොම යන්න ඕනි පුතා. සටහන් පොත කිව්වට අර ප්‍රස්තාර පොතක් අපි හදනවනේ. ඒ ප්‍රස්තාර පොතට තමයි ඒක යන්න ඕනේ. ඒක අද සම්පූර්ණයෙන්ම පාඩම ඉතා වැදගත්. මේ මිනුම් උපකරණ පිළිබඳව ඔයගොල්ලෝ ඔයිට ඉස්සෙල්ලා දන්නේ නැති කොටස් ටිකක් තමයි මේ අපි කතා කරමින් පවතින්නේ. ඒක නිසා මේක හරියටම ප්‍රස්තාර පොතේම අඳින්න ඕනේ. ඊට පස්සේ ඔය ටික කතා කරලා ඉවරලා මම ගිය සතියේ ඉරිදා තාක්ෂණ පාසලට ආපු දරුවොත් එක්ක අපි භාවිතා කරපු මිනුම් උපකරණය මේක. නේද? අපි භාවිතා කරා ඒගොල්ලොත් එක්ක ඉන්සුලේෂන් රෙසිස්ටන්ට් ටෙස්ටර් කියලා. මෙගර් එක කියලා තමයි අපි ඒකට කිව්වේ. මෙගෝමීටරය. මේ මෙගෝමීටරේ මේක තමයි පාවිච්චි කරපේ. ඒක මොකද අපි ගාව වැඩ කරන එකට තිබුණේ මේක. මේක ගොඩක් පාරණයි. ඒ වුණාට මේක ගොඩක් ගන්න. හරිද? මේකේ හැන්ඩල් එකක් තියෙන ඔයගොල්ලන්ට පේනවනේ. හැන්ඩල් එකක් තියෙනවා. හැන්ඩල් එක කරකවෙන් පස්සේ ජෙනරේටරයක් තමයි කරකවෙන්නේ. ඒතර මේ ජෙනරේටරෙන් මොකද වෙන්නේ? ලොකු විද්‍යුත් ගාමක වලයක් වෝල්ට් 1000ක් විතර නිෂ්පාදනය කරනවා. ඒ වෝල්ට් 1000 තමයි නිවාස විදුලි පරිපථයක් සැපයුම ලබා දෙන්න කලින් නිවාස විදුලි පරිපථයක් හැදුවට පස්සේ අපි ඔකට කියන්නේ කොහොමද නිවාස විදුලි ස්ථාපනයක් සිදු කිරීමෙන් පසු කියලා. නිවාස විදුලි ස්ථාපනයක් සිදු කිරීමෙන් පසු වයරින් එක බාර දෙන්න ඉස්සෙල්ලා මෙගර් කරලා බලනවා. එතකොට අපි උදාහරණයක් වශයෙන් එදා මල්ගොඩ තාක්ෂණ පාසලේදී ඕක ඔන්ලයින් පන්තියේ දරුවෝ ආවා කීයද 3යි 5යි 6 දිනක් ආවා. ඒතර අද පන්තියේ ඉන්න ඔක්කොම 11 දිනක් හෝ 12 දිනක් අද 13 දිනක් ආවා පන්තියට. දැන් දෙන්නේ අඩු වුණාට ඒ 13 දෙනාගෙන් 6 දිනක් එදා සහභාගී වුණා. එතකොට ඒ අය මේ ප්‍රැක්ටිකල් එක කරා. අනිත් අයට දැනගන්නත් එක්කම ආපු අයට සටහනකුත් ඕන හින්දා. හරිද? මේක අපි අද මේ විදිහට කරන්න ඕනේ. ඒ එදා ආපු ළමයිගේ කරපු වීඩියෝස් එච්චර පැහැදිලි නෑ. මොකද ඒවා පැහැදිලි නැත්තේ දුරයිනේ. ඒක නිසා මේ වගේ සමීප දර්ශන නෑ. මම ඒවා එවන්න කියලා බැලුවා එච්චර පැහැදිලි නෑ. කැමති නම් මම දාන්නම් අද ඔයගලන්ට ගියේ ඉරිදා කරපේව නිකන් අදහසක් ගන්න. එහෙම නැත්නම් අර ඒක බලලා ඉගෙන ගන්න බෑ. මොකද ඒ කරන වෙලාවට අපිට වීඩියෝ කර ඉන්නත් බෑ. ඒක මම ප්‍රැක්ටිකලි ඉන්නේ ගියරිලා. හේතුව තමයි ළමයි වැඩක් කරනකොට ඒව සමීප දසුන් ගන්න වීඩියෝ කරන්න ආරෙන්නේ ගියාට පස්සේ ඒගොල්ලන්ට ඒක එපා වෙනවා. කරන්න බෑ. ඒක නිසා දුර ඉඳලා අර අපි ලැප්ටොප් එකේ මේ වගේම වෙබ්කැම් එකකින් කරපු රෙකෝඩින්ග්ස් ටිකක් තියෙනවා. ඒ පරිසරය බලා ගන්න එවන්නම් මිසක් ඒක බැලුවයි කියලා කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මොකද දුරයි. මොකද්ද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මෙගර් එක පාවිච්චි කරනවා කියලා තමයි තේරෙන්නේ. ඒක නිසා හොඳම වැඩේ තමයි ගුරුවරයා මේ විදිහට උගන්වන එක ඉගෙනගෙන ඔයගලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙගර් එක දන්නේ නැති දරුවෝ ඊළඟ දවසට සහභාගී වෙන්න. මම මේ ප්‍රැක්ටිකල් එක පහුගිය කවුරුට ආයි කරනවා. මම මේවා ආයි කරන්න බැඳිලා ඉන්නවා ඔයගොල්ලොත් එක්ක නේද? ඔයගොල්ලෝ දන්නවා මුදල් අය කරන්නේ අපි යාවා කියලා. නේද? ඔන්ලයින් ගාස්තුවම තමයි. හැබැයි ඉතින් බස් ගාස්තුව අරව මේවා කෑම් බීමට විතම යනවා. හැබැයි උදේ ආවෙන් පස්සේ අවසරකම් ඉඳලා යන්න ඇයි. දැන් ගියේද අපු ළමයින්ගේ කලබලේ ගියා මිසක් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට හවස 6 විතර ගානක් ඉන්න පුළුවන්. ඒක නිසා ආපු උපරි වෙලාව ඉන්න බලාගෙන ඊළඟ පොය දවසේ තමයි අපේ වැඩසටහන තියෙන්නේ. ඒකට එන්න. එහෙනම් අපි දැන් මේ මෙගර් එක ගැන සාකච්ඡාව දිගට මරයියන්කෝ. දැන් මෙගර් එක ගැන කරනකොට මම ආපු නැති ළමයින්ට පොඩි තව ඇති පින්තූර ටිකක් ඒ ටික මම එක්කම පැහැදිලි කිරීම කරන්න. මම මුලින්ම ඔයගලන්ට කියන්න මොකද්ද මෙගරින් එක කියලා කියන්නේ කියලා එක සහ මෙගරින් එක ගැන කිව්වා. මට මතකයි මීට ඉස්සෙල්ලා පන්තියේදී වයර් දෙකක් ඇඳලා එහෙම කතා කරා. දැන් අද එහෙම කරන්නේ නැහැ. අද මම කරන්නේ
ප්‍රැක්ටිකල් එක කරන විදිය කියලා දෙනවා. එතකොට ප්‍රැක්ටිකල් එක කරනකොට පුතා සර්කිට් කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට සර්කිට් එකක් පටන් ගන්නේ කොතනින්ද? MCB එක ගාව ඉන්නේ. එතකොට මම මුලින්ම MCB එකක් ඇඳලා මේක ඉත ආපු දරුවන්ටත් මෙන්න මේ ටික මට කරන්න බැරි වුණා. ඒක නිසා මෙහෙම එකක් ඇඳලා පෙන්නන්නම් මොකක්ද අපි එදා ඇත්තටම කරේ කියලා. අපි ඔන්නම MCB එකෙන් පටන් ගත්තා. පටන් අරගෙන අපි හිතමු one way switch circuit එකක් තුනක් කියලා. එතකොට අපේ අර ලොකු 8x4 බෝඩ් එකේ ඔය තිබුණේ. එහෙනම් ඒ බෝඩ් එකේ ඔන්නෝ one අපි circuit ගොඩක් තිබුණා. එකක් මම හිතනවා ඔන්න one way circuit එකක් තිබුණේ කියලා. මේක මෙගර් කරනවා කියලා දෙන්න බෑ. දැන් මේක තමයි එක සර්කිට් එකක්. මේ නියුට්‍රල් බාර් එක. මේක නියුට්‍රල් බාර් එක මේක පේස් එකේ එනවා ට්‍රිප් එකේ ඉඳලා. දැන් මේක මෙගර් කරනවා නම් අපි කොහොමද කිව්වේ? ස්විච් එක ඔන් කරන්න ඕන. එනවන ස්විච් එක ඔන් කරා. බල්බ් එක ගලවන්න ඕන. බල්බ් එක ගලවන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ මෙගර් එකේ මේ වයර් එක අරගෙන එලා මෙතන දාලා මෙතෙන්ට දෙනවා. එතන දෙන්න ඕනේ නැහැ. මේ MCB කේජස් ගන්න දෙයක් නැහැ නේ. MCB එක මිනුම් කරන් එළින් මෙතනට දෙනවා. මේක ඇල්ල ඕනේ නැහැ. දැන් මම මකන්න ගියොත් වැඩි නෝත් වෙන්න පුළුවන්. ආයෙ කියනවා කිව්වේ. නයි මම මුලින්ම ගන්නවා. මේ මෙගර් එකේ යන වයර් එක කෙලින්ම මේ සර්කිට් එක පටන් ගන්න MCB එකෙන් පස්සේ මෙතනට දෙනවා. ඊට පස්සේ මෙගර් එකේ අනිත් වයර් එක නියුට්‍රල් බාර් එකට දෙනවා. එතකොට අපිට මේ පරිපතේ තියෙන පරිවාරක ටික මේස් පරිපතයේ පරිවාරක ටික මේ දක්වාම නියුට්‍රල් එක මේ දක්වාම චෙක් වෙනවා. දැන් වලට ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි සර් බල්බ් එක ගැලෙවුවට පස්සේ මුකුත් කරන්ට් එකක් මෙහින් යන්නේ නැහැ නේ කියලා. අන්න ඒක තමයි මට අහන්න ඕන කාගෙන් හරි ප්‍රශ්නේ. හරිද? බල්බ් එක ගැලෙවුවට පස්සේ එතනින් අර කරන්ට් එකක් යන්නේ නැහැ. පරිවාරක ප්‍රතිරෝධ පරීක්ෂණයේදී කරන්ට් එකක් යන්නේ නැහැ. වෝල්ටේජ් එකකුයි දෙන්නේ. එතකොට දැන් කරන්නේ මෙහෙම වයර් දෙක හයි කරලා ඉවර වෙලා මෙන්න මේ හෑන්ඩ් ඩ්‍රිවන් ජෙනරේටරේ දක්ෂිණාවර්තව මෙහෙම ඒකාකාර වේගයෙන් අපි කරකවනවා. දක්ෂිණාවර්තව මෙහෙම ඒකාකාර වේගයෙන් කරකවනවා. මෙහෙම කරකවගෙන යනකොට ඔයගොල්ලන්ට මතකයි මෙයාගේ වෝල්ට් 1000ක් මේකෙන් නිපද වෙලා මීටරේ මුලින් මොකද කරේ? හිමීට මීටරේ බිඳුවට එනවා. මීටරේ බිඳුවට එනවා. දැන් මීටරේ බිඳුවට ආවට පස්සේ හරිද? මොකද වෙන්නේ? බිඳුවට ආවොත් රීඩින් එක වැරදි. ඒ කියන්නේ පරිවාරක කොහේ හරි දුර්වල වෙලා. ඔන්න අපි මේක කරකවන මීටරේ 2 3 4 5 ඒ වගේ අගයක් පෙන්වනවා. එහෙනම් මොකද වෙන්නේ? පාඨාංකය 5 වගේ අගයක් පෙන්වනවා නම් නිවාස විදුලි ස්ථාපනයේ මේ සන්නායකවල වටේ තියෙන පරිවාරක ආවරණය හොඳයි කියලා අපි කියනවා. ගීසති තියරි පන්ති හිටපු නැති ළමයි නම් මේක තේරෙන්නේ නැහැ. ඇයි? මේකේ ලීක් එකක් තිබුණොත් තමයි කරන්ට් එකක් යන්නේ. නැත්තම් කරන්ට් එකක් යන්නේ විභවයක් ඇදලා ඉන්නවා. එතකොට මෙගෝම් 5ක් පෙන්වනවා කියන්නේ ඒ විභවයටනේ නියමයි. ඒතර වෝල්ට් 1000කින් චෙක් කරාම 5ක් පෙන්වනවා නම් 230 කිසි ගේමක් නැතුව ඊට වඩා ලොකු වගේක් පෙන්වනවා. ඒ නිවර්සිටි ඉන්නේ වෝල්ට් 230යි 1000කින් චෙක් කරනවා කියලා. ඉතින් අනිවාර්යෙන් බල්බ් ගාලා තියෙනවා. මට වැරදිලා නෙමෙයි බල්බ් ගාලා තියෙනවා. ස්විච් ඔන් කරලා තියෙනවා. තව නිවසේ තියෙන විදුලි විභාග මේ හා සම්බන්ධව තියෙනවා නේද? සොකට් අවුට්ලට් ප්ලග් සර්කිට් එක චෙක් කරනවා නම් සොකට් එක ගලවන්න ඕනේ. දැන් මේක ලයිට් සර්කිට් එකක් මම ඇදලා තියෙන එකකින්ද සොකට් එක ගැන කතාවක් වෙන්නේ නැහැ. නමුත් සොකට් අවුට් වලට ගෙදර තියෙන අයන් එක, ටීවී, කැසට්, රෙකෝඩර් ගහලා තියෙන්න බෑ. ඒ ඔක්කොම ගලවන්න ඕනේ. ඒ ඔක්කොම ගලලා තමයි චෙක් කරන්න වෙන්නේ. එනම් පොඩි කටසටහනක් දාන්න ඕනේ රෙකෝඩින් එක යනවා මේකනේ. රෙකෝඩින් එක යනින්ද ඔන්න එතකොට ඔන්න එක සර්කිට් එකක් චෙක් කරන හැටි කතා කරා. තව සර්කිට් එකක් චෙක් කරනවා නම් ඊටකට අපි මේ වගේම 2 way සර්කිට් එකක් තියෙනවා. ඒත් අපිට පුළුවන් පේස් එකට නියුට්‍රල් එකකට තියලා හෑන්ඩ් ඩ්‍රිවන් ජෙනරේටර් එක කරකවලා එන රීඩින් එක
මෙන්න මේ අගයට වඩා වැඩි වුණොත් 0.5 මෙගෝම් වලට වඩා වැඩි වෙනවා නම් අපි කියන ස්ථාපනය හොඳයි කියලා. මෙගෝම් 0.5ට වඩා වැඩි වෙනවා නම් අපි කියනවා හොඳ මෙගා රීඩින් එකක් ආවා. එහෙනම් 10 15 වුණත් આવොත් මොකද වෙන්නේ? ඒත් හොඳ රීඩින් එකක්. එහෙනම් 0.5ට වඩා අඩු වෙන්නයි බැරි. ඉතින් two way circuit තියෙන ඒවා plug circuit ඔක්කොම ඔය විදිහට phase neutral check කරනවා. ඊට පස්සේ phase එකයි neutral එකයි check කළ දෝෂයක් නැත්නම් phase එකයි neutral එකයි සාපේක්ෂව තියාගෙන earth එකත් එක්ක බලනවා. එතකොටත් leak මොකුත් නැහැ. පරිවාරක හොඳයි කියලා පේනවා. එහෙනම් අපි විදුලි ස්ථාපනය හොඳයි කියලා අත්සන් කළ බාර දෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් නේද මෙගර් එකක් ගන්න වෙනව නේ. මෙගර් එකක් ගන්න ලේසියට බෑ. මෙගර් එකක් ගොඩක් ගන්නවා. ඒක නිසා මෙගර් එකක් කම්පැනි වල තමයි තියෙන්නේ. හදිස්සියම දෙයක් නම් ඉතින් කාගෙන් හරි මෙගර් එකක් ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් සල්ලි තියෙනවා නම් ඔයගොල්ලන්ගේ කම්පැනියේ මෙගර් එකක් අරන් තියාගන්න. දැන් මම ඕඩර් එකක් දාලා eBay එකේ තියෙන අඩුවට. මම ඕඩර් කරා අපේ ළමයින්ට මේ වෙන જાතියක් පෙන්නන්න ඕන හින්දා මම ඕඩර් කරා $17.9. ඉත අඩු මුදලකට මෙගර් එකක්. මම ඊළඟ මාසෙ ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එකට එනකොට ඒක ඇවිල්ලා තියෙයි eBay එකකින් දැම්මේ. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක හොඳයි නම් ඒ જાතියක් eBay එකකින් ගෙන්න ගන්න පුළුවන්. ඒක ඉලෙක්ට්‍රොනික වර්ගයක මේ වගේ ජෙනරේටර් එකක් අතින් කරකවන පරණ එකක් නෙවෙයි. එහෙනම් මේ ස්ලයිඩ් එකේ තියෙන ටික මකනවා. මකලා ඊට කලින් earth එකේ බලන්නේ කොහොමද? earth එකත් එක්ක චෙක් කරනකොට මෙන්න earth wire එක. එතකොට මේ එකක් ගලවලා earth එකට කියලා මෙතනයි earth එකයි අතර බලන්න පුළුවන්. ඒ 0.5ට වඩා වැඩිපුර එන්න ඕන ගන්න. හොඳයි. එහෙනම් මේකේ පින්තූර ටිකක් අඳින්න ඕනි. මම ඇඳපු පින්තූර කීපයක් තියෙනවා. මම ඒ ටික පෙන්නනවා ඔයගලන්ට. ඒ ටිකත් සටහන් කරගන්න ඩ්‍රොයින් පොතේ ඒවා අඳින්න ඕන. දැන් අපි යන්කෝ ඒක බලන්න. එතකොට මේ මෙගෝමීටරේ ආරම්භ වෙනවා DC ජෙනරේටරයයි high resistance තියෙනවා කරකවන උපක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ cranking system එක. මේ තමයි ඇතුලේ circuit diagram එකක් ඇඳලා පෙන්නලා තියෙන්නේ. මෙගර් එකේ තියෙන්නේ. හොඳට බලන්න විදුලිය ඔකේ ජෙනරේටර් එක තියෙනවා. ජෙනරේටර් එක දෙලින්ම එළිය පරිවර්තනය යන්න තියෙන්නේ අර moving coil එකේ. coil එකට supply යනවා. එතකොට මේ coil එක වැඩ කරන්නේ අරකට සාපේක්ෂව. අරකට සාපේක්ෂව වැඩ කරන්නේ. අන්න ඕක තමයි මෙගර් එකේ ඇතුලේ තියෙන ඩයග්‍රෑම් එකක් සරලව පෙන්නනොත් ඕක. සර්කිට් ඩයග්‍රෑම් එකක් වගේ ඕක තමයි අඳින්න වෙන්නේ. ඔක හැකියාවක් තියෙන ළමයින්ට දැන් වීඩියෝ එක මම එවනවා ප්‍රසන්ටේෂන් එකක් PDF කරලා එවන හින්දා කැමති අයට මේක අඳින්න පුළුවන්. අඳිනවා වඩාම හොඳයි. රයිට්. ඊළඟට පුතාලා hello connection එක නැති වෙලා ගියා පුතා ආයි ආවා ඇහෙනවද මාව hello ඔයගොල්ලෝ ඉන්නවද ලයින් එකේ මට පේනවා ඔයගොල්ලෝ ඉන්නවා කියලා මාව ඇහෙනවද ඇහෙනවා පැහැදිලි නේද සර් ඇහෙනවා සර් පැහැදිලි ඔව් ඇහෙනවා සර් දැන් හරියද දැන් ඇහෙනවද පැහැදිලිද ඉස්සෙල්ලා ටික කොහමද දැන් ඉස්සෙල්ලා පැයක් විතර අපි කතා කරා ඇහෙනවා සර් ඇහෙනවනේ හරි ඇහෙනවා මේ දැන් මේ විනාඩි 2-3ක කාලයක් තමයි පොඩි අවුලක් ආවේ දැන් ආයි හරි ගිහිලා තියෙන්නේ මේ ඒ වෙලාවේ ටික තමයි නැති උනේ මොකද ලොකු හුලඟක් ගියා ඒ හුලඟට පස්සේ පොඩි ගැටලු ටිකක් ආවා එතකොට මේ තමයි මේක මෙතනටම හරියටම මැච් නුනත්
මේකේ අර ෆොටෝ එකක් ඕලන්ට ඕනේ වුණා. හේතුව මේ ඩ්‍රෝයින් පොතට ගන්න හයිඩ්‍රෝමීටරේ අපි හැම ඇයටම මුල් දවස්වල කතා කරා. කතා කරපු නැති එක කණ්ඩායමක් තියෙනවා. ඒගොල්ලොත් දැනගන්න මේක තමයි හයිඩ්‍රෝමීටරය කියලා. හයිඩ්‍රෝමීටරය කියන්නේ මිනුම් උපකරණයක්. ඒක මම මේ මිනුම් උපකරණ ගොඩටම දැම්මේ. මේක ඇවිල්ලා මේ අර වගේ විදුලිය නෙමෙයි මනින්නේ බැටරියේ තියෙන බැටරි වතුර ටික මනින්නේ. නේද? බැටරි වතුර කිව්වෙන් පස්සේ ඒකේ තියෙනවා අදහසක්. මේ නිකන් වතුර නෙමෙයි. බැටරි වතුර ඇවිල්ලා කිසිම ලවණයක් දිය වෙච්ච නැති ජලයනේ. නේද? කිසිම ලවණයක් දිවිලා නැහැ. ඒක ඉතාලම පිරිසිදු වතුරක්. හැබැයි ඉතින් මේ බැටරි වතුර බිව්වත් මොකුත් වෙන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා බැටරි වතුර බොන්න එපා. හේතුව අපි දන්නේ නැහැ බැටරි වතුර මේ නියමාකාරයෙන් හදනවද කියලා. නියමාකාරයෙන් හදනවා නම් බැටරි වතුර තරම් පිරිසිදු වෙන කිසිම එකක් නැහැ. බයෙන්ද බොන්න පුළුවන්. නමුත් අඩේ තියෙනවා නම් බොන්න යන්න එපා. මොකද බැටරි වතුර ගණන් වැඩි නිකන් වතුර ලවයින්. අනිත් එක තමයි දැන් බැටරියේ තියෙනකොට බැටරි වතුර කියලා නෙමෙයි ඔකට අපි කියන්නේ. තනුක සල්ෆියුරික් අම්ලය බවට පත් වෙනයි බැටරියට මුල් පළවෙනි පාර. මොනව මතක තියාගන්න. මේ අපි වැරදි අය සමහර වැරදියට හිතාගෙන ඉන්නවා. බැටරියට ඇසිඩ් දාන්න එකපාරයි. බැටරියට ඇසිඩ් දාන්න එකපාරයි. එතකොට අර ඇසිඩ් එක්ක තනුක සල්ෆියුරික් දාන හින්දා තනුක සල්ෆියුරික් දාන හින්දා H2SO4 තනුක සල්ෆියුරික් දාන හින්දා සල්ෆියුරික් ටික ඉතුරු වෙලා හැමතිස්සෙම ජලය තමයි ওই ජල වාෂ්ප හයිඩ්‍රජන් විදියටයි ඔක්සිජන් එක පිට වෙන්නේ. H2O කොටස කැඩලා පිට වෙනවා. එතකොට ජලය තමයි ඒකෙන්ද බැටරිය අඩු වෙන්නේ. අන්න ඒක නිසා අපි බැටරි වතුර තමයි බැටරියට දාන්න ඕනේ දෙවෙනි පාර පුරවනකොට. සහ හැමදාම ලෙවල් එකකට නම් පුරවන්නේ බැටරි වතුර. එතකොට වැරදි වචන ඇහෙනවා අපිට බැටරි ඇසිඩ් දාන්න ඕනේ. එහෙම ඕනේ. බැටරි ඇසිඩ් අයි කවදාකම දාන්න ඕනේ බැටරියට. හරිද? එකපාරක් දැම්ම හොඳට වැඩි. හැබැයි බැටරි ඇසිඩ් දාන්න ඕනේ වෙන විශේෂ අවස්ථාවල් තියෙනවද? ඔව්. මොකක් හරි හේතුවකින් බැටරිය අපි අතින් පෙරලෙනවා. බැටරිය පෙරළුවාට පස්සේ බැටරියේ මූඩි වල සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් බැටරි ඇසිඩ් ඉවත් වෙන්න පුළුවන්. එතකොට බැටරි ඇසිඩ් තනක බැටරි ඇසිඩ් එක ඔන්න මූඩි හරහා හැලිලා. එහෙම වෙලාවට අපි මොකද කරන්නේ? බැටරි ඇසිඩ් කියන සල්ෆියුරික් අම්ලය ඔකට වක් කරොත් හරිද? එහෙම හරිද කියන ප්‍රශ්න උත්තරේ වැරදි කියන්නේ. මොකද්ද? දැන් බැටරි ඇසිඩ් ටිකක් හැලුණාම අපි දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක්ද අයින් වුනේ කියලා. ඕක තියෙන්නේ ග්‍රැවිටි එක කියලා අපි කියන්නේ. විශිෂ්ට ගුරුත්වය වෙනස් වෙනවා එතකොට. අලුතින් දැම්මොත්. ඒක නිසා බැටරි වතුර ඇසිඩ් අලුතින් දාන්න ඕන නම් අර භාගයක් හැලුණා නම් හිත හදාගෙන ඉතුරු භාගය තරනවා. ඔක්කොම හරි. දැන් හරි. දැන් ඔක්කොම ටික අයින් කරලා ආශ්‍රිත ජලයේ බෝතලයක් අරගෙන ඒකින් ඕනනම් බැටරිය හොඳට හොදලා තව පාරක් අරකට දාලා මූඩි හැරලා දාලා ඒකත් අනිත් පැත්ත හරවලා හොඳට වේලෙන්න තියලා ඔක්කොම ටික බේරෙන්න තියලා දැන් ඔන්න ඇතුලේ මොකුත්ම නැහැ. දැන් බැටරියට අලුතෙන් ගන්න බැටරි ඇසිඩ් ගෙනල්ලා පක් කරන්න පුළුවන් කඩේ තියෙන තනුක සල්ෆියුරික් අම්ලය දාගන්න පුළුවන්. එතකොට ආයේ අලුත් බැටරිය වගේ වෙනවා. බැටරි ඇසිඩ් දාන්න ඕන නම් අර ටිකක් තියෙන එකට දාන්නොත් වැරදි. කාටම හරි මොකක් හරි හේතුකින් අලුත් වතුර දාන්න ඕන කියලා මොකක් හරි දිනවනම් එයාගේ එකක් දාන්න ඕන නම් දැම්මට කමක් නැහැ. හැබැයි සම්පූර්ණ පරණේ වයින් කරලා වතුරෙන් ඇල් වතුරනොත් අර ඇල් වතුරෙන් කියන්නේ බැටරි වතුර වලින් තව පාරක් වල ඒ ටික හොඳට වේලෙන්න තියලා දාන්න. එතකොට අවුලක් නැහැ. ඔන්න බැටරි නඩත්තු ඒ කැල්ලක් ඒ කිව්වේ. ඊට මේ මීටරය ගැන අපි කතා කරේ ඉතින් මේ මීටරේ දරුවෝ හයිඩ්‍රෝමීටරේ ඒකකයක් නැහැ නේද? ඔකට කියන්නේ බැටරි වල විශිෂ්ට ගුරුත්වය කියලානේ. විශිෂ්ට වචනේ ආපු ගමන් ඔන්න ආයෙ ඉන්ටර්නෙට් අවුල් වෙනවා. අන්ස්ටේබල් වෙනවා. කමන්නේ. අපි කතා කරා යම්. හරිද? මං කිය විශිෂ්ට ගුරුත්වය තමයි මනින්නේ එතකොට. හරිද? අපි ඒකට කියන්නේ විශිෂ්ට ගුරුත්වය කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ ස්පෙસિෆික් ග්‍රැවිටි කියලා. ස්පෙસિෆික් ග්‍රැවිටි එක තමයි බැටරි ඇසිඩ් වල මනින්නේ. එතකොට ස්පෙસિෆික් ග්‍රැවිටි එකට ඒකකයක් නැහැ. නිකම්ම ඉලක්කමක් තියෙනවා. නේද? ඔය වගේ තියෙනවා ඒකකයක් නැති තව ඒවා. නේද? ඔය ගොඩකට ස්පෙસિෆික් කියලා එනකොට කාට හරි ඒ සාපේක්ෂව ඉදිරිපත් කරනකොට තියෙන ඉලක්කමක් විතරයි. තව දෙක තුනක් තිබුණා දැන් මට එහෙම එකපාරටම එන්නේ නැහැ. ඒවට ඒකක නැහැ ඉලක්කම් විතරයි. ඔය තියෙන ඔයගොල්ලන්ගේ හොඳ එක
තව ඉස්සර පාඩමේදී මම කරනවානේ මෝටර එක කොස්පයි වගේ නේද? මෝටර එක ජව සාධකයේ කියන එකට ඒකකයක් නැහැ. කෙලින්ම 0.8යි 0.9යි 0.95යි අන්න එහෙම ඉලක්කමක් විතරයි තියෙන්නේ නේද? මේකක් නෑ ඒකකයක් නෑ. ඇයි ඒක ෆැක්ටර් එකක් ඒක ජව සාධකය. එතකොට සාධකයක් ඒකකයක් තියෙන විදියක් නෑ. මේකත් මොකද විශිෂ්ට ගුරුත්වයේ හින්දා ඒකටත් ඒකකයක් නෑ ඉලක්කමක් විතරයි. එහෙමනම් මේක මනින්නේ කොහමද? මේ ඔයගොල්ලන්ට පේනවා දැන් පින්තූරේ තියෙන හයිඩ්‍රොමීටරේ මේ පින්තූරේ තියෙන හයිඩ්‍රොමීටරේට මෙන්න මෙතන තියෙන ඔබන්න පුළුවන් රබර් වලින් හදපු කෑල්ලක් මේක. මෙන්න මේ කොටස රබර් වලින් හදලා තියෙනවා. මේක මිරිකපු ගමන් මොකද වෙන්නේ? මේක දානවා බැටරිය ඇතුළට. මේක බැටරිය ඇතුළට දාලා මේ බෝලේ මිරිකුවට පස්සේ බැටරියේ තියෙන බැටරි ඇසිඩ් ටික මෙහෙම ඇදිලා එනවා. කෙලින් අතර හැරෙන් පස්සේ මෙන්න මේ වගේ පා වෙනවා. මෙන්න මේ පින්තූරේ තියෙනවනේ මේ විදිහට පා වෙනවා. පා වෙනකොට මේක 1.25 ගාව පාවුනවා. බැටරි charge වෙලා. බැටරි charge වෙලා කියලා අපි කියනවා. ඔන්න ඔය විදිහට පාඨාංකයක් දැකලා තමයි ඒක කියන්නේ. ඒතර ඔය මීටරෙට කියනවා බැටරි හයිඩ්‍රොමීටර කියලා. බැටරි හා සම්බන්ධ තව මීටරයක් තියෙනවා. ඒක මම අද දැම්මේ නෑ. වෙලා මැති වුණා. දැන් හවස අපි මේක හැදුවේ. ඒක නිසා ඊට පස්සේ ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. ඊට පස්සේ thank you කියලා. ඊට පස්සේ මම ඒකට තව ඉවර නෑ. මම මේක තව ටිකක් දෙනවා ඔයගොල්ලන්ට. හොඳයි. අමාරුයි ඒක හදන්න මේ වෙලාවේ. ඒක නිසා අපි අදට පන්තිය නතර කරනවා. ඒතර මේ සතියේ ගිය සතියේ වගේ වෙන්නේ නැහැ. හේතුව තමයි බලමු අපිට වීඩියෝ එක ඔන් කරගන්න පුළුවන්ද කියලා නේද? හොඳයි. එතකොට ගිය සතියේ වගේ නෙමෙයි මේ සතියේ අපි පන්ති මේ සතියේ කීපයක් කරනවා. එතකොට ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙමින් ඉන්න මම දැන් කාලසටහන බලලා වගේ කාලසටහන බලලා ඉවරලා තිබුණොත් වෙලා තිබ්බොත් හෙට රැටත් අපි පන්තියක් දානවා. මොකද අර ගිය සතියේ අපිට පන්ති කරගන්න බැරි වුණා. ඒක නිසා අමතර පන්තියක් දාගන්න ඕනේ. ඒ වුණොත් හෙටත් අපි පාඩමක් කරනවා. මම දැන් පොඩි මොහොත වෙලාවකින් ඔයගලන්ට මේ ලින්ක් එකක් අදම දාලා තියන්නම්. කාලසටහන පොඩ්ඩක් බලා ගන්න ඕන හින්දා. එතකොට අද දවසේ මේ පොඩි වෙලාවක් කතා කරපු කාලේ පැය වගේ වුණාට පුතා ලොකු වැඩ කොටසක් ඔයගලන්ට කරන්න තියෙනවා. ඒක නිසා සටහන තව පාරක් බලලා මම දැන් ප්‍රසන්ටේෂන් එක මේ මොහොතේ මෙවනවා ගෲප් එකට. ඒව බලලා ටික සටහන් ටික හදාගෙන හෙට පන්තියට සූදානම් වෙන්න.